ආයුබෝවන් දරුවනේ අද අපි අවධානය යොමු කරන්න යන්නේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමයේ ප්‍රශ්න පත්‍රයේ වැදගත් මාතෘකාවක් වන සම්භාවිතාව පාඩම පිළිබඳ. සම්භාවිතාව පිළිබඳ අධ්‍යයනය යොමු කරද්දී යම් සිද්ධියක් සිදු වීමේ හෝ සිදු නොවීමේ හැකියාව සම්භාවිතාව ලෙස කියනවා. එහෙම නැත්නම් යම් කරුණක් සත්‍ය වීමේ හෝ අසත්‍ය වීමේ හැකියාව අපේ සම්භාවිතාව කියලා කියනවා. මේ සම්භාවිතාව කියන්නේ ඒතකොට යම් සිද්ධියක සිදුවීම හෝ සිදු නොවීම පිළිබඳ අවධානය යොමු කරන අවස්ථාව. එතකොට මේ සම්භාවිතාව අර්ථකථනයන් ගොඩනැගිලා තියෙන්නේ ලප්ලාස් කියන විද්‍යාඥයා ගොඩනගපු පදනමක් මත. ලප්ලාස් කියනවා යම් සිද්ධියක සම්භාවිතාව ගණනය කරද්දී ඒ සිද්ධියේ සිදුවිය හැකි අවස්ථා සමාන අවස්ථා ප්‍රමාණයකට බිඳ ගැනීම තුළින් එක් එක් සිද්ධිය සිදුවීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනය කිරීම සම්භාවිතාව හැටියට අපි අර්ථකථනය කරනවා. හැබැයි පුතෝ මේක ඊට වඩා ඉතාම සරලව අපිට කියන්න පුළුවන් සසම්භාවී සිද්ධියක සම්භාවිතාව ගණනය කිරීම තමයි ලප්ලාස් කියන කතන්දරේ. සසම්භාවී කියන්නේ සෑම සිද්ධියක්ම සිදුවීම සඳහා පවත්නා ඉඩ ප්‍රස්තාව එක හා සමානයි කියන පදනමින් තමයි ලප්ලාස් තමන්ගේ සම්භාවිතාව පිළිබඳ අර්ථකථනය කරලා තියෙන්නේ. මේ සම්භාවිතාව පිළිබඳ අවධානය යොමු කරද්දී අපිට ප්‍රධාන අර්ථකථන හතරක් තියෙනවා. සාම්ප්‍රදායික අර්ථකථනය, සංඛ්‍යානමය අර්ථකථනය, මනෝවිද්‍යාත්මක අර්ථකථනය සහ තාර්කික අර්ථකථනය. මේ අර්ථකථන ගැන අවධානය යොමු කරද්දී අපි ඉස්සෙල්ලාම අවධානය යොමු කරනවා සාම්ප්‍රදායික අර්ථකථනය. සාම්ප්‍රදායික අර්ථකථනය ගැන කතා කරද්දී සාම්ප්‍රදායික අර්ථකථනයෙන් කියන්නේ යම් සිද්ධියකට පක්ෂ අවස්ථා ගණන එකේ සිද්ධියට පක්ෂ හා විපක්ෂ අවස්ථා ගන්න එකතුවෙන් බෙදුවෙන් පස්සේ අදාළ සිද්ධියේ සම්භාවිතාව ලැබෙනවා. එතකොට පුතෝ මෙතෙන්දී සිද්ධ වෙන්න පුළුවන් යම් සිද්ධියකට පක්ෂ අවස්ථා තියෙනවා. යම් සිද්ධියකට විපක්ෂ අවස්ථා තියෙනවා. මේ සිද්ධියට පක්ෂ හා විපක්ෂ අවස්ථා ටික එකතුව කළා පක්ෂ අවස්ථා ටික බෙදුවෙන් පස්සේ අදාළ සිද්ධියේ සම්භාවිතාව ලැබෙනවා. එන්නේ ඒක තමයි අපි මෙතෙන්දි කියන්නේ F ධන U. ඒ සිද්ධියට පක්ෂ අවස්ථා ගන්න F කියන R යම් සිද්ධියක් පක්ෂ අවස්ථා ගන්න විපක්ෂ අවස්ථා ගන්නයි එකට එකතු කරලා බෙදුවෙන් පස්සේ අපිට ලැබෙන අදාළ සිද්ධියේ සම්භාවිතාව. නිදසුනක් හැටියට ධාතු කැටයක් අරගෙන ධාතු කැටයක් උඩ වෙසික් කරනවා. යම් පැත්තක් වැටීමේ සම්භාවිතාව ගණනය කරද්දී අපි හිතමු දෙකේ පැත්ත වැටීමේ සම්භාවිතාව කියලා. ඒතර දෙකේ පැත්ත වැටීමේ සම්භාවිතාව ගණනය කරද්දී දෙකේ පැති එකයි. ඒතර පක්ෂ අවස්ථා එකයි. පක්ෂ අවස්ථා එකයි විපක්ෂ අවස්ථා පහයි. යට 1 ධන 5. ඒතර 6න් එක එන්නේ යම් සිද්ධියට පක්ෂ අවස්ථා ගණන එකේ සිද්ධියට පක්ෂ හා විපක්ෂ අවස්ථා ගානේ එකතුවෙන් බෙදුවෙන් පස්සේ අදාළ සිද්ධියේ සම්භාවිතාව ලැබෙනවායි කියන එක තමයි සාම්ප්‍රදායික අර්ථකථනයෙන් කියන්නේ. හැබැයි මෙන්න මේ සාම්ප්‍රදායික අර්ථකථනයේ යම් දුර්වලතා ටිකක් අපිට දකින්න පුළුවන්. ඒ දුර්වලතා ටිකක් දකිද්දී පළවෙනිම සිද්ධිය මේකට ගන්න පුළුවන් වෙන්නේ මේ සෑම සිද්ධියක්ම සිදුවීම සඳහා පවත්නා ඉඩ ප්‍රස්තාව සමාන සිද්ධීන් සම්බන්ධයෙන් විතරයි. මේ සමාන සිද්ධියක් කියන්නේ සසම්භාවී සිද්ධියක්. ඒතර දැන් මෙතෙන්දී කැටේ පැති ඔක්කොම සමානයි සසම්භාවී. ඒතකොට පක්ෂ අවස්ථා ටික පක්ෂ හා විපක්ෂ අවස්ථා ටික එකතුවෙන් බෙදුවෙන් පස්සේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කාසියක හිස පැත්ත පෙරලීමේ සම්භාවිතාව. පක්ෂ අවස්ථා විපක්ෂ අවස්ථා සියල්ල සසම්භාවී. එම නිසා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි පුතෝ අපි හිතමු මේක ගිනි පෙට්ටියක් වගේ සිද්ධියක් ගත්තයි කියලා. ගිනි පෙට්ටියක සම්භාවිතාව ගණනය කරද්දී මේ ගිනි පෙට්ටියක පැති ටික සමාන වෙන්නේ නැහැ. පැති ටික සමාන වෙන්නේ නැහැ. සසම්භාවී සිද්ධියක් නෙමෙයි. එතකොට දැන් මේ පැත්ත වැටීමට තියෙන ඉඩ එකයි කියන්නකො. මේ පැති ටික පහයිනේ. එතකොට එක බෙදීම 1 ධන 5 කියලා 6න් එකනේ එන්නේ. ධාතු කැටේ වගේ. එතකොට මේ පැත්ත වැටෙන්නත් 6න් එකයි මේ පැත්ත වැටෙන්නත් 6න් එකයි කියලා ගත්තොත් සාම්ප්‍රදායික අර්ථකථනය ගැටලුවක් මතු කරනවා. ඒ නිසා සාම්ප්‍රදායික අර්ථකථනය අදාළ වෙන්නේ සසම්භාවී සිද්ධීන් සම්බන්ධයෙන් විතරයි. අනිත් එක තමයි පුතෝ
සසම්භාවී සිද්ධියකදී ලප්ලාස් කිව්ව දෙයමයි මේ කරකිලා ආපහු ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ සෑම සිද්ධියක් සිදුවීම සඳහාම පවත්නා ඉදු ප්‍රස්තාව සමානයි. සමාන ලෙස බෙදාගත්තා වූ සිදුවීම් වලින් එන එකම දෙයක් නැවත කියන. චක්‍රීය දෝෂය අපිට දකින්න පුළුවන් සාම්ප්‍රදායික අර්ථකථනයේදී. අනිත් එක තමයි ඉතා කලාතුරකින් සිදුවන්නා වූ සිද්ධීන් පිළිබඳ. ඉදි කට්ටක් විසි කරන් පස්සේ තුඩ පැත්ත හිස පෙරලීමේ සම්භාවිතාව. යම් කර්මාන්ත ශාලාවකින් විකීර්ණයක් පිටවීමේ සම්භාවිතාව. මෙන්න මේ වගේ සිද්ධීන් පිළිබඳව සම්භාවිතාව ගණනය කරද්දී සාම්ප්‍රදායික අර්ථකථනය අදාළ කරගන්න බෑ. අන්න ඒක තමා සාම්ප්‍රදායික අර්ථකථනයේ තියෙනා වූ දුර්වලතාවය. හැබැයි මෙන්න මේ සාම්ප්‍රදායික අර්ථකථනයේ ඇතිවෙච්ච දුර්වලතාවය සංඛ්‍යානමය අර්ථකථනයෙන් ඉවත් වෙනවා පුතෝ. සංඛ්‍යානමය අර්ථකථනයේදී කියන්නේ යම් සිද්ධියක සම්භාවිතාව ගණනය කරයි. එකේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයේ වැඩි වාර ගණනක් පවත්වා. සිද්ධියේ සිදුවන අවස්ථා ගණන පරීක්ෂණයේ පැවැත් වූ වාර ගණනින් බෙදුවෙන් පස්සේ අදාළ සිද්ධියේ සම්භාවිතාව ලැබෙනවා. දැන් හිතන්න පුතෝ කාසියක හිස පැත්ත පෙරලීමේ සම්භාවිතාව. කාසියක හිස පැත්ත පෙරලීමේ සම්භාවිතාව සාම්ප්‍රදායික අර්ථකථනයට අනුව නම් දෙකෙන් එකයි. හැබැයි අපි මේ සිද්ධියේම සම්භාවිතාව සංඛ්‍යානමය අර්ථකථනය අනුව ගණනය කරොත් සංඛ්‍යානමය අර්ථකථනයේදී සිද්ධිය පිළිබඳ පරීක්ෂණයේ වැඩි වාර ගණනක් පවත්වනවා. සිද්ධිය පිළිබඳ පරීක්ෂණයේ වැඩි වාර ගණනක් පවත්වද්දී 100 වාරයක් අපි පැවැත්වුවයි කියලා හිතන්න. 60 වාරයක් ලැබුණයි කියලා හිතන්නකෝ හිස පැත්ත. එහෙනම් 100න් 60යි. 100න් 60යි කියන්නේ 10න් 6යි එහෙම නැත්නම් 5න් 3යි කියන තැනට එනවා. අර දෙකෙන් එකයි කියලා ගත්ත සම්භාවිතාව එහෙනම් සංඛ්‍යානමය අර්ථකථනයේදී වෙනස් වීමක් සිද්ධ වෙනවා. පුතෝ දැන් සාම්ප්‍රදායික අර්ථකථනයයි සංඛ්‍යානමය අර්ථකථනයයි සංසන්දනය කරද්දී අපිට තාම පැහැදිලි වෙනවා. එහෙනම් එකම සිද්ධියේ සම්භාවිතාව එකිනෙකට වෙනස් වීමක් සිද්ධ වෙනවා. හැබැයි සාම්ප්‍රදායික අර්ථකථනයට වඩා සංඛ්‍යානමය අර්ථකථනයේ වැදගත්තාවයක් තියෙනවා. ගිනි පෙට්ටියක හිස පැත්ත ගිනි පෙට්ටියක පැත්තක් පෙරලීමේ සම්භාවිතාව ගණනය කරද්දී ඕන පැත්තකට එන්නේ 6න් එකයි. හැබැයි මේ සසම්භාවී නොවන සිද්ධියේ සම්භාවිතාව ගණනය කරද්දී සංඛ්‍යානමය අර්ථකථනය පරීක්ෂණීය පවත්වන වාර ගාන අනුව අදාළ සිද්ධියේ සම්භාවිතාව වෙනස් වෙනවා. ඒ වගේ තැන්වලදී සාම්ප්‍රදායික අර්ථකථනයට වඩා සංඛ්‍යානමය අර්ථකථනය වැදගත් වෙනවා. අනිත් එක තමයි සංඛ්‍යානමය අර්ථකථනයේදී ගොඩාක් දෙනෙක් කියන කතන්දරේ තමයි වැඩි වාර ගානක් පරීක්ෂණීය පැවැත්වුවෙන් පස්සේ යම් ස්ථාවර නීති තත්ත්වයකට නිගමනය වෙන්න පුළුවන් කියලා කියනවා. හැබැයි එහෙම ස්ථාවර තත්ත්වයකට පත් වෙන ආසන්න අගයක් දැක්වීම සම්භාවිතාව ලෙස හඳුන්වනවයි කියන එක අපිට එච්චර සලකන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා අපිට මෙන්න මේ සංඛ්‍යානමය අර්ථකථනයේ යම් යම් අඩුපාඩු දකින්න පුළුවන්. ඊළඟට අපිට ලැබෙනවා පුතෝ මනෝවිද්‍යාත්මක අර්ථකථනය. මනෝවිද්‍යාත්මක අර්ථකථනයේදී කියන්නේ යම් සිද්ධියක් පිළිබඳ හිතේ ඇතිවෙන්නා වූ විශ්වාසයේ මට්ටමට තමයි අපි සම්භාවිතාව කියන්නේ. එතකොට මේ හිතේ ඇතිවෙන විශ්වාසයේ මට්ටම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. මට ඇති වෙන්න පුළුවන් යම් සිද්ධියක් පිළිබඳ වැඩි විශ්වාසයක්. තවත් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් එකී සිද්ධිය පිළිබඳවම අඩු විශ්වාසයක්. එතකොට මේ විශ්වාසයේ මට්ටම අඩු විශ්වාසයේ මට්ටම වැඩි විශ්වාසයේ මට්ටම කුමක්ද කියන එක පැහැදිලි නොවීම මේ ආත්මීය මේ මනෝවිද්‍යාත්මක අර්ථකථනයේ දුර්වලතාවය. අනිත් එක තමයි පුතෝ දැන් අපි නිර්වචනය කිරීමේදී අපිට වඩා කැමති දේවල් වලට අපි වැඩි අගයක් ගන්න අවස්ථා දකින්න පුළුවන්. ඒක තමයි අපේ වැඩි විශ්වාසය. අපි අකමැති දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියන තැනකට අපිට යන්න පුළුවන්. එතකොට ඒක අඩු විශ්වාසය. එතකොට මෙන්න මේ ආත්මීය ලක්ෂණ අන්තර්ගත වෙන නිසා මේ අර්ථකථනය එච්චර සාර්ථක අර්ථකථනයක් නෙමෙයි. දෙවෙනි එක තමයි අපිට කියන්න පුළුවන් ඒ වෙනුවෙන් අපි පරදු තබනවා. පරදු තබනවා කියන්නේ අපි ඔට්ටු තියනවා. මේක මෙසේ වෙනවමයි කියලා වැඩි ඔට්ටුවක් තියෙනවා. හැබැයි පරදු තැබීම තුළින් කවදාවත් අපිට මේ මනෝවිද්‍යාත්මක අර්ථකථනය කියන දේ තහවුරු කරන්න බෑ. මම ඒක හොඳ උදාහරණයකට දෙන්නවා ඊළඟ උදාහරණයට යන අතරේ අපි. මනෝවිද්‍යාත්මක අර්ථකථනයෙන් අපි යනවා දැන් තාර්කික අර්ථකථනයට.
රෙඩෝල්ෆ් කානප් මනෝවිද්‍යාත්මක අර්ථකථනයට විද්‍යාත්මක භාවයක් දුන්නා. අපි හිතමු පුතෝ දැන් මෙන්න මේ අද හවස වහී කියලා මගේ හිතේ වැඩි විශ්වාසයක් තියෙනවා. තව කෙනෙක් තුල ඇති වෙනවා අඩු විශ්වාසයක්. දැන් මේ විශ්වාසයේ මට්ටම පැහැදිලි නෑනේ. මේක බුද්ධිමය විශ්වාසයක් නෙමෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා අද මේ જાතියේ භූ විෂමතාව භූ කාලිගෝලයේ යම් ලක්ෂණයක් තියෙන. ඒ නිසා හවස වහිනවා. එතකොට අන්න ඒක බැලුවෙන් පස්සේ ඒක බුද්ධිමය අර්ථකථනයක්. එතකොට රෙඩෝල්ෆ් කානප් තාර්කික අර්ථකථනයෙන් කියන්නේ යම් සිද්ධියක් පිළිබඳ හිතේ ඇති වෙන විශ්වාසයේ මට්ටම නෙමෙයි බුද්ධිමය විශ්වාසයේ මට්ටමයි සම්භාවිතාව කියලා කියන්නේ. හරි. සම්භාවිතාව පිළිබඳ සංකල්ප වලට අවධානය යොමු කරද්දී අපිට වැදගත් වෙන පළවෙනි සංකල්පය තමයි පුතෝ නේදී අවකාශය. නේදී අවකාශය කියලා කියන්නේ යම් සිද්ධියකට පක්ෂ හා විපක්ෂ අවස්ථා සියල්ලගේම එකතුව අපි හඳුන්වනවා නේදී අවකාශය. එහෙම නැත්නම් කියනවා ඒ සිද්ධියෙන් එක් නියේදී තිත්වල එකතුව තමයි අපි සලකන්නේ නේදී අවකාශය. දැන් නේදී අවකාශයේ ගණනය කරද්දී කාසියක නේදී අවකාශයේ දෙකයි එක්ක හිස පැත්ත එක්ක අගේ පැත්ත. කැටයක පැති 6යි නේදී අවකාශය. එතන දැන් බැලුවෙන් පස්සේ කාසි දෙකක් එකවර උඩ දමනවායි කියන්නේ. කාසි දෙකක් එකවර උඩ දමන අවස්ථාවේදී නේදී අවකාශය රුක්සටහන් ක්‍රමයෙන් අපිට ගන්නත් පුළුවන් ප්‍රස්ථාර ක්‍රමයෙන් ගන්නත් පුළුවන්. සිදුවිය හැකි අවස්ථා 4යි. හිස අවස්ථාව, හිස අගේ අවස්ථාව. අගේ හිස අවස්ථාව, අගේ අවස්ථාව. ඒකම තමයි මෙතනින් කියන්නේ. කැට දෙකක් උඩ දැම්මෙන් පස්සේ සිදුවෙන්න පුළුවන් අවස්ථා 6ක් තියෙනවා. 1 1 1 2 1 3 1 5 1 6. ඒ විදිහටම 6 ඉඳනුත් යනවා පුතෝ. එතකොට මේකේ නේදී අවකාශයේ තුල සිදුවීම් 36ක් අපිට දකින්න පුළුවන්. සම්භාවිතා මානය කියන සංකල්පය පිළිබඳ අපි අවධානය යොමු කරද්දී එතෙන්ද කියන්නේ නේදී අවකාශයේ එක් නියදි තිත්වලට 0.1 අතර දෙන්නා වූ අගයන් ශ්‍රිතයක් ලෙස දැක්වීම අපි හඳුන්වනවා පුතෝ සම්භාවිතා මානය. මේ සම්භාවිතා මානයන්ගේ එකතු අවසානයේ ගත්තන් පස්සේ එකකට සමාන විය යුතුයමයි. ඊට පස්සේ පුතෝ සිද්ධියක් කියන සංකල්ප මේවා ඉතා සරල සංකල්ප. සිද්ධියක් කියන්නේ දැන් කැටයක් ගත්තන් පස්සේ කැටයක් තුල සිදුවෙන්න පුළුවන් අවස්ථා වලින් යම් අවධානයට ලක් කරන එක්කෙනයි අපි සිද්ධිය කියන්නේ. එතකොට මෙතන කැටයක් ගත්තන් පස්සේ හිස පැත්ත පෙරලීම මේ කැටයක දෙකේ අංකයේ පෙරලීම දෙකේ පැති එකයි. ඒක තමයි සිද්ධිය. ඔත්තේ අගයක් පෙරලීම. 1 හරි 3 හරි 5 හරි. මේක තමයි ඒකේ අපි සිද්ධිය හැටියට සලකන්නේ. එතකොට සිද්ධියක් කියන එක්කෙනා කාඩ් පැක් එක ගත්තොත් හාර්තයක් ඇදීම. හාර්තයක් ඇදීම තමයි ඒ සිද්ධිය. දැන් ඡේදනය කියලා කියන්නේ සිදුවීම් දෙකක් පවතින විට ඒ සිදුවීම් දෙකටම පොදු සමාජිකයන් නියෝජනය කිරීම අපේ ඡේදනයේ තුලින් දක්වනවා. දැන් මේකේ ඒ සිද්ධිය 1 2 3 4 කියලා ගත්තා කියන්නේ. B සිද්ධිය ගන්නවනේ පුතෝ 2යි 4යි 6යි 8යි. දැන් මේකේ 2 කියන එක හා 4 කියන එක. A කියන එක්කිනාටයි B කියන එක්කිනාටයි දෙන්නාටම අදාළ වෙන නිසා අපි ආ සලකන ඒ සිද්ධියේ ඡේදනය. කඩදාසි කුට්ටමකින් සිද්දු දෙකක් ගත්තයි කියලා හිතන්න. හාර්තයක් ලැබීම. රජෙක් ලැබීම. උන හාර්තයක් ලැබීම රජෙක් ලැබීම කියන සිද්ධි දෙක ගත්තන් පස්සේ හාර්ත රජු සිදුවීම් දෙකටම අදාළයි. සිදුවීම් දෙකටම අදාළ වෙන නිසා අපි ආව සලකනවා ඡේදනයේ හැටියට. කුලක මේලය කියන එක. කුලක දෙකක් තියෙන. A සහ B. A සහ B කියලා කුලක දෙකක් දුන්නෙන් පස්සේ Aට විතරක් හරි Bට විතරක් හරි ඒ ඡේදනයේ B කියන එක්කිනාට හරි මේ ඔක්කොටම අයත් වෙන සමාජිකයන් නියෝජනය කරන්නේ කුලක මේලේ. ඒකට A සිද්ධිය තුල ඉන්න සමාජිකයන් සහ B සිද්ධිය තුල ඉන්න සමාජිකයන් යන සමාජික සියල්ල නියෝජනය වීමක් මේලේ තුලින් සිද්ධ වෙනවා. පුතෝ කුලක අනුපූරකය කියන එක කියලා ගත්තන් පස්සේ කියන්නේ අර වෙන් රූප වල අපි ඉගෙන ගත්ත දේම තමයි පුතෝ. යම් වර්ගයකට අයත් නොවන සමාජිකයන්
නියෝජනය කරනු ලබන්නේ කුලක මේලය තුලින් කියන. දැන් A සිද්ධියයි B සිද්ධියයි ගත්තෙන් පස්සේ ඒට අයත් නොවන සමාජිකයන්. ඒට අයත් නොවන සමාජිකයන් කියන්නේ 5 සහ 6. අන්න ඒගොල්ලෝ තමයි ඒ අනුපූරකේ. බීට අයත් නොවන සමාජිකයෝ. B කුලකයට අයත් නොවන සමාජිකයන් 1 2 3. මෙන්න මේක නියෝජනය කරන්නේ අනුපූරකයේ තුලින් වලට ඉතාමත් පැහැදිලි වෙනවා වෙන් රූපවල ඉගෙන ගත්ත අනුපූරකයේම තමා පුතෝ මෙතනත් යෙදෙන්නේ. ඊට පස්සේ කුලක ගණය කියන්නේ කුලකයක ඇති අවයව සංඛ්‍යාව. ඒ කුලකයේ තුල කී දෙනෙක් ඉන්නවද? අන්නේ ගණන තමා අපි සලකන්නේ කුලක ගණය. අනිත් දෙවෙනි එක්කෙනා වියුක්ත කුලක. වියුක්ත කුලක කියන්නේ යම් කුලකයක සමාජිකයෝ ඊළඟ කුලකයට අයත් වෙන්නේ නැත්නම්. පළවෙනි එකේ ඉන්නවා 1 2 3, දෙවෙනි එකේ ඉන්නවා 5 6 7. මේ කුලක දෙක අතර ඡේදනයක් දකින්න බැරි නිසා අන්න අපි එයාව සලකනවා වියුක්ත කුලක. උපකුලක. උපකුලකයක් කියන්නේ යම් කුලකයක් මගින් නියෝජනය කරනු ලබන සමාජිකයෝ ඊළඟ කුලකයටත් අයත් වෙනවා නම් ඒ සමස්ත සමාජිකයෝ ටික. අන්න එයාව අපි හඳුන්වනවා උපකුලකය. දැන් ඒ කුලකයේ තුල ඉන්නවනේ 1 2 3යි. ඒ තුන් දෙනානින් ඒ තුන් දෙනාම B කුලකයටත් අයත් වෙනවනේ පුතෝ. එතකොට ඒ උපකුලකයක් වෙනවා B කියන කුලකයේ. එන්නේ යාලටයි අපි B මේ උපකුලකයක් කියලා කියන්නේ. දැන් පුතෝ ඔන්න මෙතන ඉඳනුයි අපිට පාඩමේ ඇඟට දැනෙන්න යන්න පුළුවන් ටික හම්බ වෙන්නේ සිද්ධියක සම්භාවිතාව ගණනය කිරීම. දැන් සිද්ධියක සම්භාවිතාව ගණනය කරද්දී අපි එක සිද්ධියක සම්භාවිතාව ගණනය කරද්දී මෙන්න මේ සූත්‍රය අපි යොදා ගන්න. ඒ කියන සිද්ධියේ සම්භාවිතාව සමානයි. ඒ කියන සිද්ධියේ අවයව ගාන බෙදනවා නියදි අවකාශයේ අවයව ගාන. බෙදුවෙන් පස්සේ අපිට ලැබෙනවා අදාළ සිද්ධියේ සම්භාවිතාව. දැන් සමබර ධාතු කැටයක් එක්වරක් උඩ දමනු ලැබී. එක්වරක් උඩ දැමීමේ සම්භාවිතාව ගණනය කරද්දී දැන් ඒ කියන්නේ සිද්ධියනේ පුතෝ. ඒ කියන සිද්ධිය සිදු වීමේ සම්භාවිතාව සමානයි එහි අවයව ගන්න. ඒතකොට 4 අංකයේ ලැබෙන අවස්ථා. කැටේ තුල 4 අංකයේ ලැබෙන අවස්ථා එකයි තියෙන්නේ. නියදි අවකාශයේ අවයව ගන්න 6යි. එහෙනම් මේකේ පිළිතුර එනවා 6න් 1. දෙවෙනි එක බලන්නකො. ඔත්තේ අගයක් ලැබීම. දැන් එකම නියදි අවකාශයක් තුල යන්නේ. එකම නියදි අවකාශයක් තුල යන හින්දා මෙතෙන්දී අපි ඒ කියලා ගත්තා. මෙතෙන්දී අපි දෙවෙනි සිද්ධිය අරගන්න ඔත්තේ අගයක් ලැබීම. ඔත්තේ අගයක් ලැබීම කිව්වන් පස්සේ පුතෝ ඔත්තේ අගයන් කැටේ තුල තියෙනවා පැති 3ක්. කැටේ තුල මුළු පැති 6යි. එතකොට 6න් 3යි කියන්නේ 2න් 1යි. ඊට පස්සේ මෙතන තියෙන සිද්ධියක් නොලැබීමේ සම්භාවිතාවනේ. සිද්ධියක් නොලැබීමේ සම්භාවිතාව ගණනය කරද්දී අපි එකපාරට සිද්ධියේ සිදු නොවන අවස්ථා ටික නේදී අවකාශයෙන් බෙදලා එහෙම අරගත්තොත් පිළිතුර සම්පූර්ණ පරිපූර්ණ එකක් වෙන්නේ නැහැ පුතෝ. එතකොට අපි කරන්න ඕනේ ඒ මෙතනදී 2 අංකේ නොලැබීමනේ. අපි අරගන්න ඕනේ 2 අංකේ ලැබීමේ සම්භාවිතාව. සිද්ධියේ සිදු වීමේ සම්භාවිතාව හොයලා එකෙන් අඩු කළෙන් පස්සේ අන්න අපිට ලැබෙනවා සිද්ධියේ සිදු නොවීමේ සම්භාවිතාව. දැන් කැටේ තුල 2 පැති 1යි. කැටේ මුළු පැති ගාන 6යි. දැන් එකෙන් අඩු කරනවායි කියන්නේ පරිපූර්ණ සංඛ්‍යාව 6න් එකක් අඩු කළා. උත්තරේ 6න් 5යි. දැන් මේකමනේ පුතෝ අනිත් විදියට බැලුවත් ලැබෙන්නේ 2 අංකේ නොලැබීම කිව්වන් පස්සේ කැටේ තුල 2 පැති 1යි. 2 පැති නොවන අවස්ථා 5යිනේ. එහෙනම් 6න් 5යි නෙන්නේ. මේ පිළිතුරම තමයි. හැබැයි මේ පිළිතුර මොනාට ඔයාලා එක ගාන හදද්දී හැමතිස්සෙම පුරුදු වෙන්න සිද්ධියේ සිදු වීමේ සම්භාවිතාව එකෙන් අඩු කළෙන් පස්සේ තමයි අදාළ සිද්ධියේ සිදු නොවීමේ සම්භාවිතාව ගණනය කරන්නේ. දැන් මෙතන 4 අංකයේ ලැබීමේ සම්භාවිතාව 2 අංකයෙන් නොලැබීමේ සම්භාවිතාව 2 අංකයෙන් නොලැබීමේ සම්භාවිතාව 6න් 1න් 5 ගත්තා. දැන් මෙන්න මෙතන බලන්න පුතෝ
කාඩ් ක්‍රීඩාව සඳහා යොදා ගන්න ලබන කඩදාසි කුට්ටමෙන් කොළයක් අදිනු ලැබේ. දැන් අදිනු ලබන කොළය ආසි එක්වීම. ආසි එක්වීම ගත්තෙන් පස්සේ කඩදාසි කුට්ටම තුල කොළ 52යිනේ. මේ කොළ 52න් ආසි එක්වීමේ සම්භාවිතාව. මේකේ ආසි ඉන්නවා 4 දෙනෙක් පුතෝ. 4 දෙනයි සිද්ධියේ සිදුවෙන අවස්ථා 4යි. නේදී අවකාශයේ සිදුවීම් ගන්න මේ කඩදාසි කුට්ටම තුල මුළු කොළ ගන්න තියෙනවා 52ක්. 52න් 4යි 4 ඒවා 1යි 4 ඒවා 13යි උත්තරේ 13න් 1යි. දැන් මේ කඩදාසි කුට්ටම තුල රූප කොළයක් වීමේ සම්භාවිතාව. පුතෝ රූප කොළ හැටියට අපි සලකන්නේ බෝරුවා රැජින රජු. එතකොට එක જાතියකින් 3යි වර්ග 4න් 12යි. 52න් 12යි 4 ඒවා 3යි 4 ඒවා 13යි. අන්න පැහැදිලි. සිද්ධියේ සිදුවීම. හාර්ථයක් නොවීමේ සම්භාවිතාව. අන්න දැන් සිද්ධිය එනවා. සිද්ධියේ සිදු නොවීමේ සම්භාවිතාව. සිද්ධියේ සිදු නොවීමේ සම්භාවිතාව ගණනය කරද්දී ඔයාලා අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕනේ. සිද්ධියේ සිදු වීමේ සම්භාවිතාව ගණනය කළා එකෙන් අඩු කරනවා. ඊනම් පුතෝ දැන් හාර්ථයක් නොවීම. අපි ගන්න හාර්ථයක් වීම. හාර්ථ කොළ 13යි. මුළු කොළ 52යි. නම් 52න් 13 එකෙන් අඩු කරන්න ඕනේ. 13 ඒවා 1යි 13 ඒවා 4යි. නා 4න් එකක් අඩු කළෙන් පස්සේ පිළිතුර ලැබෙනවා 4න් 3යි. ඒ නිසා පැහැදිලිව ඔයාලා මෙතෙන් පුරුදු වෙන්න ඕන එකක් තමයි සිද්ධියේ සිදු නොවීමේ සම්භාවිතාව ගණනය කරද්දී එකපාරට උත්තරේ ගන්න එපා. අනිවාර්යෙන් වීමේ සම්භාවිතාව සොයා ඒකෙන් අඩු කරනවා. දැන් පුතෝ නිකම් ඉරට්ටේ කොළයක් නෙමෙයි. කලාබර ඉරට්ටේ කොළයක්. දැන් කලාබර ඉරට්ටේ කොළ කියන්නේ කලාබර 2, කලාබර 4, කලාබර 6, 8, 10. 5යි. මුළු කොළ ගාන 52යි. 52කින් 5යි සුළු වීමක් නැහැ. 52කින් 5ම දෙනවා. ඉරට්ටේ කොළයක් නොවීමේ සම්භාවිතාව. දැන් ඉරට්ටේ කොළයක් නොවීම. ඉරට්ටේ කොළ ගාන 20යිනේ පුතෝ. 2, 4, 6, 8, 10යි. එක જાතියකින් 5යි හාර්ථ කලාබර රුහිත ස්කෝප් කියන ඒවෙන් 20යි. නොවීමේ සම්භාවිතාව හොයන්න තියෙන එනම් වීමේ සම්භාවිතාව 52කින් 20 අඩු කළා එකෙන් 4 ඒවා 5යි 4 ඒවා 13යි 13න් 5ක් අඩු කළෙන් පස්සේ අන්න උත්තරේ ආවා 13න් 8යි. දැන් පුතෝ මේ වගේ සරල සිද්ධියක සම්භාවිතාව ගැන දේ කරද්දි කාඩ් පැක් එකකින් කොලයක් එනවා කැටයක් උඩ දානවා මේවා ඉතා සරලයිනේ. දැන් මෙන්න මේක හිතලා බලන්නකෝ පාසලක් තුල ක්‍රිකට් ක්‍රීඩා කරන 75ක් ඉන්නවා. පාපන්දු ක්‍රීඩා කරන 65යි. අත්පන්දු 50යි. දැන් මේකේ තියෙනවානේ පොදුභාවයකුත් තියෙනවානේ ක්‍රීඩා තුනම ක්‍රීඩා කරන 15ක් ඉන්නවා. අත්පන්දු පාපන්දු 20යි. පාපන්දු පමණ අත්පන්දු පමණක් මෙහෙම දැන් මේකේ තියෙනවා. මේ ගාන හදද්දී අපි හිතමු මේකේ ප්‍රශ්නයක් දුන්නයි කියලා පාපන්දු ක්‍රීඩා කරන්නෙක් වීම කියලා. එහෙනම් පාපන්දු ක්‍රීඩා කරන්නෙක් වීම කිව්වන් පස්සේ පාපන්දු ක්‍රීඩා කරන 65යි කියලා ඔයාලා හිතන්නකෝ දැන් කොළ කෑල්ලක ලියා ගන්නකෝ 65යි කියලා. නියදී අවකාශය එකතු කරනවායි කියලා හිතන්නකෝ පුතෝ. නියදී අවකාශයේ තුල මේ 75යි 50යි 65යි ගැන තමයි අපි කියන්නේ. එහෙනම් 50යි 75යි 125යි. 125යි 65යි 190යි. අපි අරගත්තයි කියලා හිතන්න. නම් මේ නියදී අවකාශයේ එතෙන්ට ගියා නම් 190යි නේ පුතෝ එන්නේ. මෙන්න මේ විදිහට මේ තුන් දෙනා එකතු කළා ඒ තුන් දෙනා නියදී අවකාශයේ හැටියට සැලකුවොත් අපිට මේ ගාන වරදිනවා. එම ගාන වරදින හේතුව තමයි මේ බලන්න. මෙම ක්‍රීඩා තුනම ක්‍රීඩා කරන 15යි. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කරන 35යි. එතකොට මෙයාලා 75ක් හිටියට ඒකෙන් කොටස් අයත් වෙන තැනක් තියෙනවා. ඒ කොටස් අයත් වෙන තැනක් තියෙන නිසා අපි පුතෝ මෙතෙන්දි පැහැදිලිවම
වෙන් රූපයක් ඇඳ ගන්න ඕන. ඒ වෙන් රූපය තුල හරි මේ ක්‍රිකට් ක්‍රීඩා කරන ඔක්කොම 75ක් ඉන්නවා තමයි. පාපන්දු ක්‍රීඩා කරන ඔක්කොම 65ක් ඉන්නවා තමයි. අත්පන්දු ක්‍රීඩා කරන 15කුත් ඉන්නවා. මේ 50කුත් ඉන්නවා. දැන් පුතෝ මේකේ දීලා තියෙනවා නිතා පැහැදිලිව බලන්නකො. මෙම ක්‍රීඩා තුනම ක්‍රීඩා කරන 15කි. මෙම ක්‍රීඩා තුනම ක්‍රීඩා කරන 15යි. එහෙනම් අපි ඉස්සෙල්ලාම අරගන්න ඕනේ 15. මෙන්න මේ පොදුයි. ක්‍රීඩා තුනම ක්‍රීඩා කරන 15 දෙනෙක් ඉන්නවා. දැන් පුතෝ මේකේ ඊළඟට තියෙනවා ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කරන 35ක් ඉන්නවා. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කරන 35යි. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කරන 35ක් ඉන්නවා. හැබැයි පුතෝ ඒ 35න් 15 දෙනෙක් අත්පන්දුත් ක්‍රීඩා කරනවා. එහෙනම් ඒ 35න් ක්‍රිකට් සහ පාපන්දු වලට එන්නේ කී දෙනයිද? 20යි. අන්න හදාගත්තා. දැන් ඊට පස්සේ තියෙනවා පාපන්දු සහ අත්පන්දු ක්‍රීඩා කරන 20යි. පාපන්දු සහ අත්පන්දු ක්‍රීඩා කරන 20යි. පාපන්දුයි අත්පන්දුයි කහන 20ක් ඉන්නවා තමයි. හැබැයි මේ 20න් 15 දෙනෙක් පුතෝ ක්‍රිකටුත් ක්‍රීඩා කරනවා. එහෙනම් අපිට පාපන්දු සහ අත්පන්දු ක්‍රීඩා කරන ඉතුරු වෙන්නේ 5 දෙනයි. දැන් ඊට පස්සේ අපිට දැන් තියෙනවා අත්පන්දු පමණක් ක්‍රීඩා කරන කී දෙනෙක් ඉන්නවද? 20යි. අත්පන්දු පමණක් ක්‍රීඩා කරන 20 ගත්තා. හරි. දැන් නීති අවකාශයෙන් අපි වැඩේ ගලව ගත්තනේ. දැන් මේ බලන්නකො. අත්පන්දු ක්‍රීඩා කරන මුළු ගාන ඉන්නවා පුතෝ 50ක්. දැන් 50න් මේ තුන් දෙනා ගැන විතරයි අපි දන්නේ 15යි 5යි 20යි 20යි 40යි. එහෙනම් දැන් 50 වෙන්න මෙතෙන්ට එන්න ඕනේ කී දෙනෙක්ද? 10 දෙනෙක්. අන්න දැන් අත්පන්දු 50 පරිපූර්ණයි. දැන් මේකේ හිටියනේ 20යි 15යි 35යි 10යි 45යි. දැන් මේ 45ක් ඉන්නවනේ ක්‍රිකට් වල දැනට. ක්‍රිකට් වල මුළු ගාන ඉන්න ඕනේනේ 75ක්. 75ක් ඉන්න නම් ක්‍රිකට් විතරක් ක්‍රීඩා කරන තව 30 දෙනෙක් ඉන්නවා. අන්න ක්‍රිකට් රවුම සමාන. හරි. දැන් පාපන්දු ක්‍රීඩා කරන අය අපි මේ ටික දන්නවා. 35යි 5යි 40යි. එහෙනම් පාපන්දු ක්‍රීඩා කරන මුළු ගාන 65යිනේ පුතෝ. දැන් අපිට ඉන්නේ 40යිනේ. 40 ඉඳන් 65ට යද්දී 25 දිනක් ඉන්නවා පාපන්දු. අන්න දැන් අර එහෙම එකතු කළා නම් ඔයාලට එන නීති අවකාශය 190යි. ඒක වැරදි සහගතයි. ඇයි එක් ක්‍රීඩාවකට වඩා වැඩියෙන් ක්‍රීඩා කරන කට්ටිය අපි ලියා ගත්තේ නැහැ. මෙතෙන්දි වැඩේ ලියා ගත්තා. දැන් මේ තුල ඉන්නවා 50යි 75යි 100යි 125යි. අන්න දැන් නීති අවකාශයේ පුතෝ 125යි. 125යි. දැන් අපෙන් අහන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නෙකු වීමේ. ක්‍රිකට් පමණක් එහෙම නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. ක්‍රිකට් ක්‍රීඩා කරන 75යි පුතෝ. 75යි. ඒ නිසා 125න් 75යි 25 ඒවා 5යි 25 ඒවා 3යි 5න් 3යි ක්‍රිකට් ක්‍රීඩා කරන්නෙකු වීමේ සම්භාවිතාව. නිසා ඊටාම අපිට පැහැදිලි එතෙන්දී අපි අරගනිද්දී නියදී අවකාශයේ ගන්න අර ලියාගෙන ඉවර වෙලා. ක්‍රීඩා දෙකක් පමණක් ක්‍රීඩා කරන්නෙකු වීමේ. ක්‍රීඩා දෙකක් පමණක් ක්‍රීඩා කරන්නෙකු වීමේ. ක්‍රීඩා දෙකක් පමණක් ක්‍රීඩා කරන කට්ටිය මෙන්න මෙතන ඉන්නවා 20යි. මෙතන ඉන්නවා 5යි. මෙතන ඉන්නවා 10යි. එහෙනම් ක්‍රීඩා දෙකක් පමණක් ක්‍රීඩා කරන 35යි. 125න් 35යි. 125න් 35යි ක්‍රීඩා කරන්නෙක් නොවීම අහන්නේ. එහෙනම් 35 අඩු කරන්න ඕන එකෙන්. නම් 25න් 7යි 5 7යි 5 25යි. 25න් 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 7ක් අඩු කරන් පස්සේ 25න් 18යි උත්තරේ. පැහැදිලි. ඊට පස්සේ පුතෝ ඉන්නවා පාපන්දු පමණක් ක්‍රීඩා කරන්නෙකු. පාපන්දු පමණක් ක්‍රීඩා කරන කට්ටිය ඉන්නේ මෙන්න මෙතන. පාපන්දු පමණක් ක්‍රීඩා කරන 25 දෙනෙක් ඉන්නවා. 25යි 125යි. 25 ඒවා 1යි 25 ඒවා 5යි 5න් 1යි. දැන් අත්පන්දු පමණක් ක්‍රීඩා කරන්නෙකෝ නොවීමේ සම්භාවිතාව.
පුතෝ අත්පන්දු පමණක් ක්‍රීඩා කරන්නේ නොවීම. අත්පන්දු පමණක් ක්‍රීඩා කරන ඉන්නේ පුතෝ 20යි එතන. එහෙනම් 125න් 20යි. වීමනේ. නොවීම වෙනවා නම් එකෙන් අඩු කරනවා. 5 4යි 5 25යි. 25න් 4ක් අඩු කළා 25න් 21යි. දැන් අහනවා අපෙන් එක් ක්‍රීඩාවක් පමණක් ක්‍රීඩා කරන්නෙක් වීම. එක් ක්‍රීඩාවක් පමණක් ක්‍රීඩා කරන කට්ටිය ඉන්නේ මෙන්න මේ ටිකේ පුතෝ. නේ 30යි 25යි 55යි. 55යි 20යි 75යි. එන එක් ක්‍රීඩාවක් පමණක් ක්‍රීඩා කරන 75ක් අපිට ඉන්නවා. 75යි වීමෙන් 125න් 75යි 25 ඒවා 3යි 25 ඒවා 5යි. පැහැදිලි. දැන් අපි එතෙන්දි කතා කළේ පුතෝ එක් සිද්ධියක සම්භාවිතාව ගණනය කරන ආකාරයෙන්. හැබැයි අපිට සම්භාවිතාව ගණනය කරද්දී එක් සිද්ධියක සම්භාවිතාව ගණනය කරන ආකාරය විතරක් නෙමෙයි. එක් සිද්ධියකට වඩා වැඩි සිදුවීම් ගානක සම්භාවිතාව ගණනය කරන අවස්ථා ගණනය කරන්න අපිට ලැබෙනවා. එක් සිද්ධියකට වඩා වැඩි සිද්ධීන් ගානක සම්බන්ධ වෙන ආකාරය මේ බලන්න. කැටයක් උඩ දමනු ලැබේ. 3 අංකය හෝ 5 අංකය. ඒකේ අර්ථය. 3 හා 5 අර්ථයන් වෙනස්. ඒ සම්බන්ධ වෙන ආකාරය අනුව අපිට දැන් ප්‍රධාන රීති දෙකක් දකින්න පුළුවන්. එකතු කිරීමේ රීතිය සහ ගුණ කිරීමේ රීතිය. මෙතනින් අපි මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ පුතෝ ආකලනය කිරීමේ රීතිය. එකතු කිරීමේ රීතිය. එකතු කිරීමේ රීතිය කියලා කියන්නේ හොයන නිපාතේ සිදුවීම් දෙකක් හරි දෙකකට වඩා වැඩි ගාණක් හරි සම්බන්ධ වෙලා තියෙනවා. ඒව සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවකදී අන්න ඒ වගේ සිද්ධීන් වල සම්භාවිතාව ගණනය කරන්නයි අපි එකතු කිරීමේ රීතිය. හැබැයි මේ එකතු කිරීමේ රීතිය යොදාගනිද්දී අපිට පොඩි ගැටලුවක් එනවා. මේ බලන්න පුතෝ කැටයක් උඩ දමනු ලැබේ. 3 අංකය හෝ 5 අංකය. වලට ඉතාමත් පැහැදිලි එක්ක ලැබෙන්නේ 3 එක්ක ලැබෙන්නේ 5. මම ඊට පස්සේ කියනවා මෙහෙම. කැටේ උඩ දමනු ලැබේ. 3 අංකය හෝ 7 අංකයක් ලැබීම. 3 අංකය හෝ 7 අංකයක්. දැන් බලන්න. 3 අංකය ලැබුණා නම් 3 අංකයක් ලැබෙනවා සිද්ධිය වෙනවා. 7 අංකයක් ලැබෙනවා සිද්ධිය වෙනවා. අන්න එතෙන්දී හොයන නිපාතයෙන් සිදුවීම් සම්බන්ධ වෙන ආකාරය අනුව අපට සිදුවීම් සම්බන්ධ වෙන ආකාරයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් දකින්න පුළුවන්. කඩදාසි කුට්ටමකින් කොලයක් අදිනු ලැබේ කියලා හිතන්නකො පුතෝ. අදිනු ලබන කොලය හාර්ථයක් හෝ කලාවරයක් දෙකෙන් එකයි වෙන්නේ. එක්ක හාර්ථය එක්ක කලාවරය. කොලයක් අදිනු ලැබේ. හාර්ථයක් හෝ රජෙක්. හාර්ථයක් හෝ රජෙක්. හාර්ථ රජ ලැබුණා. එන එක් සිද්ධියකට වඩා වැඩි. ඒ අනුව හොයන නිපාතයෙන් සිදුවීම් සම්බන්ධ වෙන ආකාරය අනුව ප්‍රධාන සිද්ධි දෙකක් අපිට දකින්න පුළුවන්. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරී සිද්ධීන් සහ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරී නොවූ සිද්ධීන්. අපි දැන් ඔයලා බලන්න ඕනේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරී සිද්ධියක් කියන්නේ කවුද? අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරී සිද්ධියක් කියනවා හොයන නිපාතයෙන් සිදුවීම් දෙකක් හරි දෙකට වඩා වැඩි ගාණක් හරි සම්බන්ධ වෙනවා. ඒ සිදුවීම් අතරින් සැරයකට සිද්ධ වෙන්නේ එක් සිද්ධියක් විතරයි නම් අන්න එයාලටයි අපි කියන්නේ අන්‍යෝන්‍ය ලෙස බහිස්කාරී සිද්ධියක් කියලා. ඒ අන්‍යෝන්‍ය ලෙස බහිස්කාරී සිද්ධියක සම්භාවිතාව ගණනය කරන්න මෙන්න මේ සූත්‍රය අපි යොදා ගන්න. A මේලයේ B සම්භාවිතාව සමානයි A සම්භාවිතාව ධන B සම්භාවිතාව. අපි හිතමු පුතෝ මෙතන මේ සිද්ධීන් දෙකක් නේ B කියලා. සිද්ධීන් තුනක් වුණා කියලා හිතමු. සිද්ධීන් තුනක් වුණා නම් සිද්ධිය සූත්‍රය වෙනස් වෙනවා. A මේලයේ B මේලයේ C සම්භාවිතාව සමානයි A සම්භාවිතාව ධන B සම්භාවිතාව ධන C සම්භාවිතාව. එතකොට සිදුවීම් වැඩි වෙනවා නම් මේ සූත්‍රයේ කතන්දරය අපි පොඩ්ඩක් ඉදිරියට යනවා. මම බහිස්කාරී සිද්ධියක සම්භාවිතාව ගණනය කරද්දී
හොඳින් ඔය ළමයි මතක තියාගන්න පුතෝ ඒ වගේ සිද්ධීන් වල ඡේදනයක් දකින්න බෑ. දැන් බහිස්කාරී නොවූ සිද්ධි. බහිස්කාරී නොවූ සිද්ධියක් කියන එක ගත්තන් පස්සේ එයා සම්බන්ධ වෙන්නේ හෝගෙන්මයි. හැබැයි හෝගෙන් සම්බන්ධ වුණාට සැරේකට එක සිද්ධියකට වඩා වැඩියෙන් සිද්ධ වෙනවා. අන්න එයාලටයි අපි කියන්නේ අන්‍යෝන්‍ය ලෙසින් බහිස්කාරී නොවූ සිද්ධිය. බහිස්කාරී නොවූ සිද්ධියක පුතෝ අනිවාර්යෙන් අපිට ඡේදනයක් දකින්න පුළුවන්. හෝගෙන් සම්බන්ධ වෙනවා ඡේදනයක් තියෙනවා. ඡේදනයක් තියෙනන් එයා බහිස්කාරී නොවු. ඡේදනයක් නැත්නම් එයා බහිස්කාරී. අන්න ඔයාලට හොඳට මේක මතක තියාගන්න පුළුවන් අවස්ථාවක් තමයි සිද්ධි දෙක වෙන් කරන්න පුතෝ. AB. ඔන්න මම සිද්ධි දෙක වෙන් කරනවා. A හාර්ථයක්. B කලාබරයක්. ඡේදනයක් නැහැ. බහිස්කාරී. A හාර්ථයක්. B ඉරට්ටේ කොලයක්. හාර්ථත්වන ඉරට්ටේත්වන අය ඉන්නවා. ඡේදනයක් තියෙනවා. අන්න බහිස්කාරී නොව්. ඔන්න ඔය ළමයින්ට පැහැදිලි පුතෝ. ඡේදනය අනුවයි අපේ බහිස්කාරීද බහිස්කාරී නොවුද යන්න තීරණය කරන්නේ. ඡේදනයක් තිබුණොත් බහිස්කාරී නොව්. ඡේදනයක් නැත්නම් බහිස්කාරී. දැන් පුතෝ දැන් මේ සිද්ධීන් වල සම්භාවිතාව ගණනය කරන ආකාරය ගත්තන් පස්සේ අපි හිතමු මෙහෙම එකක්. ඔන්න කොළ 52ක් ඇති කඩදාසි කුට්ටමකින් කොළයක් අදිනවා. අදිනු ලැබූ කොළය හාර්ථයක් වීම රුහිතයක් වීම. ඔන්න අපි ගත්තා. හාර්ථ 13යි රුහිත 13යි. පුතෝ මේ හාර්ථයි රුහිතයි අතරේ ඡේදනයක් තියෙනවද? නෑනේ. හාර්ථත්වන රුහිතත්වන කොළ නෑ. නම් ඡේදනයක් දකින්න බැරි නම් බහිස්කාරී සිද්ධියක්. යොදාගත්තා මේ සූත්‍රේ. හාර්ථ කොළ 13යි රුහිත කොළ 13යි. 13යි 13යි 26යි 52න් 26යි කියන්නේ දෙකෙන් එකයි. ඔන්න බලන්න මේක ඊළඟ එක. රජෙක්කෝ 10 කොළයක් වීම. රජෙක්කෝ 10 කොළයක්. ඔන්න රජෙක් වීම. ඔන්න 10 කොළයක් වීම. රජෙක්කෝ 10 කොළයක් වීම. රජලයි 10යි ඡේදනයක් නැහැනේ පුතෝ එතනත්. එහෙනම් ඡේදනයක් දකින්න බැරි නම් පැහැදිලි පුතෝ ඡේදනයක් නැති ඒවා බහිස්කාරී සිද්ධි. බහිස්කාරී සිද්ධියක් නිසා අපි එතෙන්දී සූත්‍රය යොදා ගන්නවා මෙන්න මේ සූත්‍රය. දැන් රජවරු 4යි 10 කොළ 4යි 8යි 52න් 8යි 4 ඒවා 2යි 4 ඒවා 13යි 13න් 2යි උත්තරේ. ඒකත් බහිස්කාරී සිද්ධියක්. දැන් මේක බලන්න පුතෝ මෙයාම අපි ගත්තයි කියලා රූප කොළයක් හෝ රුහිත කොළයක්. ඔන්න ගත්තා. රූප කොළයක් වීම. රුහිත කොළයක් වීම. දැන් රුහිත බූරුව, රුහිත රැජින, රුහිත රජු. එහෙනම් 3 දෙනෙක් ඉන්නවා. රුහිතෙකුත් වෙනවා, රූපෙකුත් වෙනවා. ඡේදනීය අවයව 3ක් තියෙනවා. අන්න පැහැදිලි ඡේදනයක් තියෙනවා නම් අපේ ඒ සිද්ධිය සලකන්නේ බහිස්කාරී නොවූ සිද්ධිය. බහිස්කාරී නොවූ සිද්ධියක සම්භාවිතාව ගණනය කරද්දී අපි මෙන්න මේ සූත්‍රය යොදාගත්තා. නා අරකින්ම ඡේදනය අඩු වෙනවා. රූපකොළ 12යි, රුහිත 12යි, 13යි ඡේදනීය අවයව 3යි. එතකොට පුතෝ 13න් 3ක් ගියා 10යි 22යි 52න් 22යි දෙකේ ඒවා 11යි දෙකේ ඒවා 26යි 26න් 11යි උත්තරේ. පැහැදිලිව ඔයාලා මතක තියාගන්න බහිස්කාරී නොවූ යන්න තීරණය වෙන්නේ ඡේදනයක් තියෙන අවස්ථාවේදී විතරයි. මෙයාව දැන් ගන්න ඉරට්ටේ කොළයක්. ඉරට්ටේ කොළ රජුල. ඉරට්ටේ රජුයි වන අතරේ ඡේදනයක් නැහැනේ පුතෝ. ඡේදනයක් දකින්න බැරි නිසා ආ බහිස්කාරී සිද්ධියක්. බහිස්කාරී සිද්ධියක සම්භාවිතාව ගණනය කරද්දී මේ සූත්‍රය යොදාගත්තා. එතෙන්දී ඉරට්ටේ කොළ 20යි. රජල 4යි. එනම් 20යි 4යි 24යි 4 ඒවා 6යි 4 ඒවා 13යි 13න් 6යි උත්තරේ. අපි ඊළඟ එකට එනවා ඉරට්ටේ කොළයක් හෝ කලාබරයක් වීමන්න පැහැදිලි. ඉරට්ටේ කොළයක් හෝ කලාබරයක් වීම කිව්වහම ඉරට්ටේත් වන
කලාබරත් වන 5 දෙනෙක් ඉන්නවා ඡේදනීය අවයව තියෙනවා. එහෙනම් ඡේදනයක් තියෙන නිසා අපි මේ සිද්ධිය සලකන්නේ අන්‍යෝන්‍ය ලෙස බහිස්කාරයේ නොවූ සිද්ධිය. එතකොට අපි ඒ කියන සිද්ධිය ඉරට්ටේ කුල ගාන 20යි පුතෝ. කලාබර කුල ගාන 13යි. ඒකෙන් අඩු කරන්න ඕනේ ඡේදනීය අවයව 5. එතකොට එනවා 52න් 28යි 13න් 7යි උත්තරේ එන්න ඕන. දැන් අන්න මං ඉස්සෙල්ලා දුන්නා වූ જાතියෙම තැනකට එනවා. කර්මාන්ත ශාලාවක් තුල සිංහලෙන් කතා කරන 70යි. දෙමළෙන් කතා කරන 65යි. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කතා කරන 55ක්ද ඇත. දැන් පුළුවන් මෙතෙන්දී භාෂා තුනෙන්ම කතා කරන කී දෙනෙක් ඉන්නවද? 25 දෙනෙක් ඉන්නවා. සිංහලෙන් සහ දෙමළෙන් කතා කරන 45යි. දැන් ඡේදන දීලානේ තියෙන්නේ. එහෙනම් පැහැදිලිනේ මෙතෙන්දිත් නියදී අවකාශයේ ගනිද්දී 70යි 65යි 55යි ගත්තනම් හරියනවද නැද්ද? හරියන්නේ නැහැ. දැන් මෙතෙන්දිත් අපිට වෙන් රූපයක් ඇඳ ගන්නම වෙනවා. වෙන් රූපයක් ඇඳ ගනිද්දී අපි බලන්න ඕන දැන් සිංහල 70යි දෙමළ 65යි ඉංග්‍රීසි 55යි. හරි. දැන් මේකේ භාෂා තුනෙන්ම කතා කරන කට්ටිය අපි අරගන්න ඕනේ පුතෝ. භාෂා තුනෙන්ම කතා කරන කට්ටිය අරගත්තන් පස්සේ භාෂා තුනෙන්ම කතා කරන 25ක් ඉන්නවා. භාෂා තුනෙන්ම කතා කරන 25 දෙනා අපි මෙතෙන්ට අරගත්තා. ඊට පස්සේ තියෙනවා පුතෝ සිංහලෙන් සහ දෙමළෙන් කතා කරන 45යි. සිංහලෙන් සහ දෙමළෙන් කතා කරන 45ක් ඉන්නවා. හැබැයි මේ 45න් 25 දෙනෙක් ඉංග්‍රීසිත් කතා කරනවා. එහෙනම් 45න් 25ක් ගියාම 20යි. ඊට පස්සේ අපි අරගත්තා දෙමළෙන් සිංහලෙන් සහ දෙමළෙන් කතා කරන 45 දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් කතා කරන 35කි. දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් කතා කරන 35යි. 35න් මේ ඡේදනයේ තුල හිටියේ පොදු කට්ටිය අයින් කරන්න එපා. එතකොට ඉතුරු වෙන්නේ 10යි. ඔන්න 35 හැදුනා 25යි 10යි 35යි. ඊට පස්සේ පුතෝ අපිට එනවා ඉංග්‍රීසියෙන් පමණක් කතා කරන 15යි. මෙතන තමයි ඉංග්‍රීසියෙන් පමණක් කතා කරන 15 දෙනයි. දැන් ඉංග්‍රීසියෙන් කතා කරන මුළු ගාන 55යි. ඒ 55 තුල දැන් 25යි 25යි 50ක් ඉන්නවා. ඉතුරු 5 දෙනා මෙතෙන්ට ගත්තා. දැන් සිංහලෙන් කතා කරන 70යි. 25යි 25යි 50යි එහෙනම් ඉතුරු වෙච්ච 20 මෙතෙන්ට ගත්තා. දෙමළෙන් කතා කරන 65යි. 20යි 10යි 30යි 25යි 55යි 65 වෙන්න නම් මෙතෙන්ට 10යි. ඔන්න පුතෝ අපි දැන් ගත්තා නියදී අවකාශය හොයාගන්නේ වෙන් රූපයක් තුලින්මයි. දැන් එතකොට මේක නියදී අවකාශයේ එන්නේ 105යි. එහෙම නොවුනා නම් එනවනේ පුතෝ 70යි 140යි 50යි 190ක් එන්න එපා මෙතෙන්දී. එහෙම 190ක් එන්නේ නැහැ. දැන් මෙතන පැහැදිලි එන්නේ 105යි. 105යි දැන් පළවෙනි ප්‍රශ්නේ බලනවා. සිංහලෙන් පමණක් හෝ දෙමළෙන් පමණක් කතා කරන්නෙක් වෙයි. සිංහලෙන් පමණක් කතා කරන කට්ටිය මෙතන ඉන්නේ 20යි. දෙමළෙන් පමණක් කතා කරන කට්ටිය ඉන්නවා 10ක්. මේ දෙන්න අතරේ අපිට ඡේදනයක් දැකීමේ හැකියාවක් නැහැ. ඡේදනයක් නැති නිසා අන්‍යෝන්‍ය ලෙස බහිස්කාරී සිද්ධිය. 20යි 10යි 30යි. 105න් 30යිනේ. 15 ඒවා 2යි 15 ඒවා 7යි 7න් 2යි 5න් බෙදලා ඕනනම් මෙතෙන්ට එන්නත් අපිට පුළුවන්. ඊළඟ ප්‍රශ්නයට අපි යනවා. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කිව්වන් පස්සේ සිංහලෙන් කතා කරන පුතෝ 70ක් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කතා කරන කට්ටියත් මෙන්න මෙතන ඉන්නවා. බලන්න. ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දෙකෙන්ම කතා කරන පිරිසක් ඉන්නවනේ. පැහැදිලි ඒක තුල ඡේදනයක් තියෙනවා. ඡේදනයක් තියෙන නිසා අන්‍යෝන්‍ය ලෙස බහිස්කාරේ නොවු. සිංහලෙන් කතා කරන ගාන 70යි. ඉංග්‍රීසියෙන් කතා කරන ගාන 55යි මුළු ගාන. පමණක් නැහැනේ. දැන් මේ 30 දෙනා
සිංහලෙනුත් කතා කරනවා ඉංග්‍රීසියෙනුත් කතා කරනවා. ගත්ත ඡේදනීය 30. දැන් මේ ඡේදනීය 30 අයින් කළෙන් පස්සේ එකතු වෙනවා 105න් 95යි. පහේවා 21යි, පහේවා 19යි, 21න් 19යි උත්තරේ. දැන් පුතෝ ඊළඟ එක්කිනා ගන්නවා භාෂා දෙකකින් පමණක් හෝ දෙමළෙන් පමණක් කතා කරන්නේ. භාෂා දෙකකින් පමණක් කතා කරන කට්ටිය ඉන්නේ මෙන්න මේ ටිකේනේ පුතෝ. මේ 20 දෙනයි, 10 දෙනයි, 5 දෙනයි. ඒ ටික තමයි අපි දැන් භාෂා දෙකකින් පමණක් කතා කරනවා. දෙමළෙන් පමණක් කතා කරන කට්ටිය ඉන්නවා මෙන්න මෙතන මේ 10 දෙනා. එහෙනම් ඡේදනයක් දකින්න නෑ. ඡේදනයක් දකින්න බැරි නිසා අන්‍යෝන් ලෙස බහිස්කාරී සිද්ධියක් හැටියට අපි සලකනවා. එතකොට දැන් භාෂා දෙකකින් පමණක් කතා කරන 35 20යි 10යි 30යි 5යි 35යි. දෙමළෙන් පමණක් කතා කරන 10යි. 35යි 10යි 45යි. 15 වේවා 3යි 15 වේවා 7යි. නැත්තම් 5 වේවා 9යි 5 වේවා 21යි කියලා අපි ආවට ප්‍රශ්නයක් නැහැ. ඊළඟ එක්කිනා බලනවා එක් භාෂාවකට වැඩියෙන් කතා කරන්නේ හෝ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ වීමේ. එක් භාෂාවකට වඩා වැඩියෙන් මේ ටිකේ ඉන්නේ පුතෝ ඒ කට්ටියනේ. එක් භාෂාවකට වඩා වැඩියෙන්. එක් භාෂාවකට වඩා වැඩියෙන් ඉන්නවා 20යි 5යි 25යි 25යි 50යි 10යි 60. ඔන්න 105න් 60යි. ඉංග්‍රීසියෙන් කතා කරන්නේ වීමේ. දැන් ඉංග්‍රීසියෙන් පමණක්ද ඉංග්‍රීසියෙන්ද? ඉංග්‍රීසියෙන් පමණක් කිව්වනම් පුතෝ මේ 15 දෙනා විතරයි. දැන් තියෙන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කියන්නේ මෙන්න මේ 55ම තමයි. දැන් බලන්නකො. මේ 25 දෙනා ඉංග්‍රීසියෙනුත් කතා කරනවා. එක් භාෂාවකට වඩා වැඩියෙනුත් කතා කරනවා. මේ 5 දෙනාත් එහෙමමයි. මේ 10 දෙනාත් එහෙමමයි. එහෙනම් මේ කට්ටියම ඡේදනීය වෙනවනේ පුතෝ. ඡේදනීය අවයව තියෙනවා 40ක්. 105න් 40යි. එතකොට 55 75යි 105යි. 15 වේවා 5යි 15 වේවා 7යි 7න් 5යි උත්තරේ. පැහැදිලි. මේ ප්‍රශ්නයේ තුල ඡේදනයක් තිබුණා. ඡේදනයක් තිබුණ නිසා අපි සැලකුවේ බහිස්කාරී සිද්ධියක් හැටියටද බහිස්කාරී නොවු සිද්ධියක් හැටියට. බහිස්කාරී නොවු සිද්ධියක්. එහෙනම් දැන් ඔයාලට ඉතාමත් පැහැදිලි වෙනවා බහිස්කාරී සිද්ධියක් සහ බහිස්කාරී නොවු සිද්ධියක සම්භාවිතාව ගණනය කරන ආකාරය. දැන් පුතෝ අපි ඊළඟට අවධානය යොමු කරන්න ඕනේ හායනාර්ථයේ සිදුවීම් පිළිබඳව. අපිට අද දවසේදී හායනාර්ථයේ සිදුවීම් පිළිබඳ සම්භාවිතාව ගණනය කරද්දී හායනාර්ථයේ සිද්ධීන් පිළිබඳ සම්භාවිතාව ගණනය කරද්දී යොදා ගන්න ಗುಣ කිරීමේ රීතිය පිළිබඳව අපිට පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. හැබැයි අපිට මේ ಗುಣ කිරීමේ රීතිය ඉතා ගැඹුරට යාමේ අවස්ථාවක් අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් අපිට ಗುಣ කිරීමේ රීතිය යම් තාක් දුරට විග්‍රහ කරලා බලන එක අද දවසේදී ඊළඟ දවසේ ඔයාලා පාඩමට ලෑස්ති වෙන අවස්ථාවේදී වැදගත් වෙන නිසා අපි පුතෝ දැන් යනවා ಗುಣ කිරීමේ රීතිය. ಗುಣ කිරීමේ රීතිය කියන්නේ හායනාර්ථයෙන්. සිදුවීම් දෙකක් කරේ සිදුවීම් දෙකකට වඩා වැඩි ගාණක් කරේ සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවේදී අන්න ඒ වගේ සිද්ධීන් වල සම්භාවිතාව ගණනය කිරීම සඳහායි අපේ ಗುಣ කිරීමේ රීතිය යොදා ගන්න. මේ ಗುಣ කිරීමේ රීතියේදී අපි යොදා ගන්නවා පුතෝ මෙන්න මේක සම්භාවිතාව ගණනය කරන්න නිකන් ඒහි සම්භාවිතාව බේහි සම්භාවිතාව. ඒ කියන්නේ ඒහි අවයව ගාන බෙදනවා නියදී අවකාශයේ අවයව ගාන. බේහි අවයව ගාන බෙදනවා නියදී අවකාශයේ අවයව ගාන. ඔහොම සිද්ධීන් ගාන ඕනෑවට වඩා වැඩි ඕන ගානක් තිබුණාට ඒක අපි මේ විදිහට හදානවා. හැබැයි හෝයනාර්ථයේ සිද්ධීන් වල සම්භාවිතාව ගණනය කරද්දී සූත්‍රය අපි අනිවාර්යෙන් යොදාගත්තට ಗುಣ කිරීමේ රීතියේදී අපිට මේ සූත්‍රය හැමතිස්සෙම යොදා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේ බාන්නකෝ අපි එකක් ගත්තයි කියලා. සමබර ධාතු කැටයක් තෙවරක් උඩ දමනු ලැබේ. සමබර ධාතු කැටයක්
තෙවරක් උඩ දමනු ලැබේ. 3 සැරයක් උඩ දානවා. කෙව්වා. දැන් මෙයා ඔන්න උඩ දැම්ම ඇල්ලුවා. උඩ දැම්ම ඇල්ලුවා. උඩ දැම්ම ඇල්ලුවා. 3 සැරයක්. එහෙම නැතුව පුතෝ තිබුණයි කියලා හිතන්නකෝ සමබර ධාතු කැට 3ක්. ඔයාලා හිතන්න මං ඔන්න ධාතු කැට 3ක් තියෙනවා ඈ. සමබර ධාතු කැට 3ක් එකවර උඩ දමනු ලැබේ. කියන එකේ අර්ථය ධාතු කැටයක් 3 වරක් උඩ දමනු ලැබේ කියන එකේ අර්ථය එක හා සමානයි පුතෝ. ඒ වෙන්නේ පළමු ධාතු කැටය හා දෙවන ධාතු කැටය හා තුන්වන ධාතු කැටය. හා යන අර්ථය එතන සම්බන්ධයි. ඒ වගේ ධාතු කැට 3 කිව්වන් පස්සේ පළමු කැටය හා දෙවන කැටය හා තුන්වන කැටය. ඒ නිසා මේ දෙකේම තියෙන්නේ එක අර්ථය. දැන් හිතන්න සමබර ධාතු කැටයක් තෙවරක් උඩ දමනවා. කැට 3ේම 4 අංකයේ ලැබීමේ සම්භාවිතාව. පුතෝ ඔන්න මන් ධාතු කැටේ උඩ දානවා. කැටේ පැති කීයයිද? 6යිනේ. ලැබෙන්නේ කී අංකයේද? 4 අංකයේනේ පුතෝ ලැබෙන්නේ. මේ ධාතු කැටේ තුල 4 පැති කීයක් තියෙනවද? 1යි. එහෙනම් 6න් 1යි. ඔන්න දෙවැනි අවස්ථාව. දෙවැනි අවස්ථාව ගන්නකොටත් කැටේ පැති ගානේ ගානමයිනේ තියෙන්නේ. කැටේ පැති 6ම තමයි. වැටෙන්න ඕනේ කී අංකයේමද? 4 අංකයේමයි. 4 පැති කීයයිද? 1යි. ඔන්න වැටුණා. ඊළඟ පාර තුන්වෙනි අවස්ථාවෙත් කැටේ පැති කීයයිද? 6යි. 4 පැති කීයයිද? 1යි. කැට 3ේම 4 අංකය කිව්වම 6න් 1යි 6න් 1යි 6න් 1යි. 6 6ක් 36යි 36 6ක් 216යි 216න් 1යි ඕන්නම් සුළු කරලා අවසාන ගත්තොත් උත්තරේ. දැන් මෙයා ගත්තයි කියලා හිතන්නකො පුතෝ. කැට 3ේම එකම අංකය ලැබීම. ඔන්න අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. කැට 3ේම එකම අංකය. දැන් ඔන්න පළවෙනි අවස්ථාවේ උඩ දානවා. පළවෙනි අවස්ථාවේ උඩ දැම්මනේ. උඩ දැම්මෙන් පස්සේ වැටෙන පැත්ත අපි දන්නේ නැහැ. කැටි 6යිනේ. කැට 3ේම එකම අංකයනේ තියෙන්නේ පුතෝ. හොඳට බලන්න. එකම අංකය කියන්නේ මොකද්ද මේ ලැබෙන අංකය? අපි කාටවත් කියීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මෙන්න මේ ප්‍රශ්නය ලබන වාරයේ අපි සාකච්ඡා කරන අවස්ථාවේදී හොඳින් තේරුම් අර ගැනීම සඳහා මම දැන් ඔය පුතාලාට මේ කතන්දරේ කිව්වේ මේකෙදී ගණන් හැදීමේදී මේ අර්ථයන් දෙක හොඳින් හිතලා බලන්න. පුතෝ අද දවසේ අපි සාකච්ඡා කළා ආකලනය කිරීමේ රීති තා පුළුල් ලෙස පැහැදිලි ලෙස සාකච්ඡා කරගත්තා. ඉදිරි පාඩමකට අවතීර්ණ වීම සඳහා දැන් අද දවසේ අපි ගුණ කිරීමේ රීතිය යම් හඳුනා ගැනීමක් කළා. මේ රීතිය ඉදිරි පාඩමකින් සවිස්තරාත්මකව අපි විග්‍රහ කළා. මෙතනින් ඉදිරියට ගමන් කිරීම අපේ බලාපොරොත්තුව. අද දවසේදී පාඩමට අවතීර්ණ වුණා. ඉදිරි කොටස්වලදී අපි හමු වීමේ බලාපොරොත්තුවෙන් අදින් පාඩම අවසానයි. ආයුබෝවන්.